හරි. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් කරලා තිබ්බා. ගොඩක් කට්ටිය අපෙන් අහලා තිබ්බා ඉසෙට් ස්කෝර් එක. ඉසෙට් ස්කෝර් එක කොහොමද හදන්නේ කියලා. එතකොට ඇයි අපි මේ ඉසෙට් ස්කෝර් එක හදනවා කියන එක දැනගන්න ඕනේ. එක හේතුවක් තමයි සමහරලාට ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා රිසල්ට්ස් ආවට පස්සේ ඔය කට්ටිය දන්නවත් ඇති සමහරලාට A1යි B2යි තිබ්බොත් එයා කැම්පස් යන්නේ නැහැ. හැබැයි B3ක් තිබ්බොත් කැම්පස් යනවා. එහෙම කොහොමද වෙන්නේ? ඒතර අද මේ වීඩියෝ එක බලලා පස්සේ තේරෙයි ඇයි එහෙම වෙනසක් වෙන්නේ කියලා. A1යි B2යි තියෙන එකන සමහරලාට ඉංජිනේරින් හෝ මෙඩිසින් තේරෙන්නේ නැහැ. හැබැයි B3ක් තියෙන එකන ඉංජිනේරින් හෝ මෙඩිසින් තේරෙනවා. අන්න ඒ ප්‍රශ්නට ඔයාලට විසඳුමක් හොයාගන්න පුළුවන්. ඒත් එක්කම මේ වීඩියෝ එක බලන එකට අනිත් වැදගත්කම තමයි ඔයාලට අපි මේක රිසර්ච් කරලා හැදෙන විදිහ කියලා දුන්නාට පස්සේ ඔයාලට තේරෙයි ඔයාලා ඇත්තටම එක්සෑම් එකට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම මේ කතාවම ආය අන්තිමටත් කියන්නම් මොකක්ද වෙන්න ඕනේ අර විෂයන් තුනම සමගාමීව සමාන්තරව කරගෙන යන්න ඕනේ. එක විෂයක් විතරක් ගොඩාක් කරා කියලා අනිත් විෂයන් දෙක අතහැරලා හෝ එක විෂයක් හෝ අතහැරලා තිබ්බොත් අපේ ඉසෙට් ස්කෝර් එක පැත්තෙන් බලද්දී ඒක අපිට ගොඩක් අවශ්‍යදායකයි. එතකොට හොඳම දේ විෂයන් තුනම සමගාමීව සමාන්තරව එක හා සමානව කරගෙන යන එක. එතකොට මූලික කතාව එච්චරයි. අපි ඊළඟට බලමු ඉසෙට් ස්කෝර් එක කොහොමද හදන්නේ කියලා. එතකොට මෙහෙම කියන අපි ඉසෙට් ඩාගේ හදාගද්දී අපිට සංඛ්‍යානයේදී පාවිච්චි වෙන මූලික සංකල්ප දෙකක් පාවිච්චි වෙනවා. එකක් තමයි මධ්‍යන්නය, අනිත් එක තමයි සම්මතපගමනය. ඒතර මධ්‍යන්නය නම් අපි O level කාලේ ඉඳන් දන්නවා. සම්මතපගමනය නම් ගොඩක් වෙලාවට අපි A level maths වලට ඉගෙන ගද්දී නම් maths කරන අය නම් සම්මතපගමනය මොකක්ද කියලා දන්නවා. ඒතර දැන් මේක බලන වෙලාවේදී ඔයා සමහරවිට මේ දේවල් ඉගෙනගෙන තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒකෙන්ද මම මේ දෙන්න ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරන්න. මධ්‍යන්නය කියන්නේ සරලවම අපේ මුළු දත්ත ඔක්කොම ටික තියෙනවානේ. ඒ ඔක්කොම ටික එකතු කරලා අපි මුළු දත්ත ගණනින් බෙදුවම. ඒ කියන්නේ නිකන් උදාහරණයක් විදිහට දැන් පන්තියක ළමයි 45 දෙනෙක් ඉන්නවා. එයාලගේ ගණන් වලට ලකුණු තිබ්බ කියලා. ඒතොර ඒ ගණන් ලකුණු ඔක්කොම ටික එකතු කරලා ළමයි ගණනෙන් බෙදුනම අර එක ළමයිගේ අපි ඇවරේජ් එක කියලා හදාගන්නේ. අන්න එයා තමයි සරලවම මධ්‍යන්නය කියලා කියන්නේ. එතකොට අපි සම්මත අපගමනය කියලා කියන්නේ සම්මත අපගමනයේදී වෙන්නේ ඇත්තටම අපේ ඇත්තටම දැන් ගොඩක් වෙලාවට අපේ දත්ත ව්‍යාප්තිය මෙන්න මෙහෙම විහිදිලා තියෙනවා නම් ඒ කියන්නේ මේක තමයි දත්ත කියන්නේ ලකුණු මේ යන විදිහ ඉස්සරහට මේ බිඳුව වෙන්න පුළුවන් 50 වෙන්න පුළුවන් 100 වෙන්න පුළුවන් ඒ මොකක් හරි එකක්. ඒතකොට ඒක විහිදිලා තියෙන විදිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ගොඩක් වෙලාවට දන්නවනේ පන්තියක ලකුණු ගත්තොත් සාමාන්‍යයෙන් 100 ආසන්නයේ ඉන්න ගොඩාක් ළමයි නැහැනේ. 2-3 දෙනෙක් ඉන්නේ. ඒ වගේම තමයි බිඳුව ආසන්නයේ ඉන්න ගොඩාක් ළමයිත් නැහැ. ඒත් ඉන්න 2-3 දෙනෙක්. හැබැයි මැද සාමාන්‍යයෙන් 40 ඉඳන් 70 වගේ ලකුණු වෙනකන් සාමාන්‍යයෙන් 30 ඉඳන් 70 වගේ වෙනකන් සාමාන්‍යයෙන් සැලකුතු වැඩි ගණක් ඉන්නවා. මේක තමයි සාධාරණව ගොඩාක් වෙලාවට අපිට හම්බ වෙන ව්‍යාප්තිය. ඇත්තට මේ තමයි ප්‍රමත වක්‍රය. ගොඩක් වෙලාවට අපි ඔය අහලා තියෙන වචනේ. එතකොට ඒකෙදි මේ සම්මතපගමනය කියලා කියන්නේ අපේ මධ්‍යන්නේ නම් ගොඩක් වෙලාවට මේ මධ්‍යන්න කියන්නේ අපි හරි මැදාගය. කියන්නේ අපේ දත්ත ව්‍යාප්තියේ මැද හරි මැදාගයක් අපි හරිම මැද නෙවෙයි මැද අගයක් ආසන්නව හරි මැදාගයක්. එතකොට ඒකේ ඉඳන් අපේ දත්ත කොච්චර විහිදිලා තියෙනවද කියලා කියන්න තියෙන දත්තයක් තමයි මේ සම්මතපගමනය කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ දත්ත ව්‍යාප්තියේ මොකක් හරි අපි එක මොකක් හරි සාධාරණ දත්තයක් ගත්තොත් එයා අපේ මධ්‍යන්නේ ඉඳන් කොච්චර දුරක ඉඳින්න නැත්නම් මධ්‍යන්නේ ඉඳන් අපේ දත්වල කොච්චර විසිරීමක් තියෙනවද කියන්න ගන්න දත්තයක් තමයි මේ සම්මතපගමනය කියලා කියන්නේ. ඒතර සම්මතපගමනයේ තියෙන සමීකරණය තමයි මෙහෙම තියෙන්නේ. මේවා සංකීර්ණ කියලා සමහර කෙනෙක්ට දෙකෙන් තේරෙන්න පුළුවන්. ඒනට මහ ලොකු දේවල් නෑ මේක ඇතුලේ. වැඩිපුර දැනගැනීම දුසයි මම මේ සමීකරණ තියෙන මේ තින්නේ සම්මතපගමනයේ සමීකරණය. එතකොට අපි දැන් කතාව ඉසෙට් ඩාගේ හොයාගන්න එකනේ. එතකොට ඉසෙට් ඩාගේ හොයාගන්න අපිට මෙන්න මේ මධ්‍යන්නේ කියන එක නයි සම්මතපගමනය කියන එක නයි අවශ්‍යයි. එතකොට මේ ඉසෙට් ඩාගේ ඇත්තටම අර්ථ දක්වගෙන තියෙන්නේ අපි දැන් මෙතනදී අපිට අපි දැන් මේ A level විභාගය ගැන කතා කරන්නේ. එතකොට අපි හිතමු මේ තියෙන අපේ A level විභාගේ මොකක් හරි එක විෂයකට තියෙන ලකුණ කියලා. x තමයි අපිට තියෙන ලකුණ 40ක් වෙන්න පුළුවන් 50ක් වෙන්න පුළුවන් 90ක් වෙන්න පුළුවන් 100ක් වෙන්න පුළුවන් කීයක් හරි. මේක තමයි අපේ තියෙන ලකුණ. මේ ඉසෙට් තමයි ඒ ලකුණට අදාළ ඉසෙට් ඩාගේ. කොහොමද බලමු මේක හැදෙන්නේ. එතකොට මේ හරිමැද කියන්නේ මම කිව්වනේ හරිමැද කියන්නේ කවුරු ඉන්නවා කියලා අපි මේ කිව්වේ මේ හරිමැද තමයි අපේ මධ්‍යන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ ලකුණු වලට අදාළ මධ්‍යන්නේ තමයි මේ හරිමැද ඉන්නේ.
එතකොට අපේ ලකුණු වලට අදාළ මධ්‍යන්නේ මෙහෙම හරි මැද ඉද්දී අපිට වෙන්න ඕන දේ තමයි එයාගේ Z අගය හරියටම බිඳුවක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ හරි මැද ඉන්න කෙනාගේ අගය හරි මැද ඉන්න කෙනාගේ Z අගය බිඳුවක් වෙන්න ඕනේ. හරි. අපි මේ මධ්‍යන්නේ ඉඳන් මොකක් හරි සිග්මා දුරක් ඉස්සරහට ගියා කියලා හිතන්න. ඒ කියන්නේ මම මේ මධ්‍යන්නේට තව සිග්මා එකක් එකතු කරනවා. මෙන්න මෙතන ඉඳන් මම සිග්මා දුරක් ඉස්සරහට ගියා. අන්න එහෙම වෙද්දී මට වෙන්න ඕනේ Z අගය තමයි 1. ඒක තමයි අපේ අර්ථ දැක්වීම. මේ මධ්‍යන්නේ කියන්නේ සමහරලාට 50 හරි මොකක් කරේ එහෙම අගයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 50 කියලා ගමු. සිග්මා කියන්නේ මොකක් කරේ 10. අගය ඒ වගේ අගයක්. මම මේ උදාහරණ කියන්නේ. ඒතර 50 තියෙන එක්කෙනාට Z අගය 0යි. 60ක් තිබ්බොත් Z අගය 1යි. ඇයි 60ක් තියෙන්නේ? 50 දන 10 කියන්නේ 60යිනේ. ඒතර 60 තිබ්බොත් Z අගය 1 වෙන්නයි ඕනේ. මෙහෙම දෙකක් ගියොත් තව සිග්මා එකක් ගියොත් එතකොට මෙතන ඉන්නේ කවුද? මේ උදන දෙකක් සිග්මානේ. අන්න එයාගේ Z අගය එහෙනම් වෙන්න ඕනේ 2. ඒතර ඔය කතාව ඔය විදියටම තමයි පිටිපස්සට එද්දී. අපි මේ මධ්‍යන්නේ ඉඳන් පිටිපස්සට ආව කියලා හිතන්න. සිග්මා එකක්. ඒතර පිටිපස්සට ආපු හින්දා දැන් මියු ඍණ සිග්මා. ඒතර මෙයාගේ අගය කීයද වෙන්න ඕනේ නේද? Z අගය ඔයාලට දැන් තේරෙනවා ඍණ 1යි. ඒතර අපි ඊළඟ සිග්මා එක බැලුවත් මෙතනට එනවනේ කවුද? මියු ඍණ 2ක් සිග්මා. එයාගේ Z අගය ඍණ 2ක් වෙන්න ඕනේ. හරිනේ. ඒ කියන්නේ අපි මධ්‍යන්නයට වඩා උඩින් තියෙන ලකුණක් නෑ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතමු මේ අවුරුද්දේ මොන හරි විෂයකට තියෙන ලකුණු වල මධ්‍යන්නේ 50යි. හැබැයි අපි අරන් තියෙන 70ක්. එහෙනම් අපි මධ්‍යන්නයට වඩා උඩින් ඉන්න අයනේ. ඒ කියන්නේ මධ්‍යන්නයට වඩා වැඩි ලකුණක් තියෙන අයනේ. එයාලට එන්න ඕනේ Z අගය ධන Z අගයක්. හැබැයි අපි නිකන් උදාහරණයක් විදිහට හිතමු මධ්‍යන්නේ 50යි හැබැයි අපිට තියෙන 30යි. එතකොට අපි මධ්‍යන්නයට වඩා පහළින් ඉන්න කොටසක්. ඒකෙන්ද අපිට හම්බෙන්න ඕනේ Z අගය ඍණ අගයක්. හරිනේ. එතකොට මෙන්න මේ කතාව පාවිච්චි කරලා අපිට Z අගයට පොඩි සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ සූත්‍රය මෙහෙමයි. අපි උදාහරණයක් විදිහට හිතමු අපේ ලකුණ x කියලා. හරි. එතකොට අපේ ලකුණ x නම් අපිට වෙන්න ඕනේ දේ නේද මෙන්න මේක. අපි වෙන්න ඕනේ මිව් වල ඉඳන්. ඒ කියන්නේ මධ්‍යන්නේ ඉඳන්. මධ්‍යන්නයට තව සිග්මා ගානක් එකතු වෙන්න ඕනේ. සිග්මා ගානක් එකතු වෙන්න ඕනේ. ඒතර ඔයාලට තේරෙන්නේ නැති මේ මෙතන එක සිග්මා කෙනෙක් එකතු වුණොත් 1යි. දෙකක් එකතු වුණොත් Z අගය 2යි. ඍණ එකක් මෙතන සංගුණකේ ඍණ එක නම් මෙතනට එන්නේ ඍණ 1. ඒතර මෙතන තියෙන මියු ඍණ 2ක් සිග්මානේ. ඒකෙන් හිතන්නේ මෙතනට එන්නේ ඍණ 2. ඒ කියන්නේ මෙතන මේ ඇත්තටම මේ ඍණ 1 2 ඒ වගේ හැසිරලා තියෙන්නේ කවුද? Z අගයනේ. එහෙනම් මෙන්න මෙතනට එන්නේ Z. අන්න අපිට මෙන්න මේ සූත්‍රයෙන් අපේ ලකුණ හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තම ලකුණ. ඒතර මම මේ සූත්‍රයෙන් Z උක්ත කරගත්තොත් කොහොම ප්‍රකාශනයක් දෙන්නේ? x ඍණ mu බෙදීම සිග්මා. හරිනේ. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කියන්න අපේ මොකක් හරි දත්ත කුලකයක ලකුණු අපිට 50ක් තියෙනවා. හරි. ඒ දත්ත කුලකයේම සිග්මාගේ 10යි. අපි උදාහරණයක් විදිහට කියමු අපිට ලකුණු මේ විභාගයට ලකුණු 80ක් තියෙනවා කියලා. එතකොට මේ ලකුණු 80ට අදාළ සිග්මාගේ අපිට Z අගය හදාගන්න පුළුවන් කොහොමද? අපි මේ සූත්‍රයට ආදර්ශ කරමු. 50 ඍණ අපේ x ලගේ අපිට තියෙන ලකුණ 80යිනේ. එතකොට 80 ඍණ අපේ මධ්‍යන්නේ 50යි බෙදීම සිග්මා කීයද? 10යි. එතකොට 80න් 50 ගියම 30යි 13යි. එතකොට අපි නම් ලකුණු 80ක් ගත්තොත් අපිට Z අගයට 3ක් එකතු වෙනවා. මම හිතන්නේ මේ කතාව පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ එතකොට මෙහෙම තමයි ඇත්තටම ඔය කියන Z අගය හැදෙන්නේ. අපි ඊට පස්සේ බලමු අර අනිත් කතාව මොකද්ද? සමහරලාට ඒකයි B දෙකක් ගත්තොත් ඉන්ජිනියරින් හෝ මෙඩිසින් යන්නේ නැහැ. හැබැයි B3 ගත්ත එක්කන ඉන්ජිනියරින් හෝ මෙඩිසින් යනවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා. හරි. එතකොට මම මේ කතාව පැහැදිලි කරගන්න උදාහරණයක් ගත්තා. ඒතර මේ විෂයන් තුන වෙන්න ඕනේ නැහැ. වෙන විෂයන් තුනක් වෙන්නත් පුළුවන්. මේක මැත්ස් වෙන්න ඕනේ නැහැ. බයෝ තියෙන්නත් පුළුවන්. කිසිම වෙනස් ප්‍රශ්නයක් නැහැ. ඒතර මේවම දාලා තියෙන්නේ මේ අපි සලකන අවුරුද්දේ කෙමිස්ට්‍රි වලට මධ්‍යන්නේ 55යි,
ෆිසික්ස් වලට මධ්‍යන්නේ කම්බයින් මැත්ස් වලට මධ්‍යන්නේ. ඒතර මේ මධ්‍යන්න ටික බැලුවම අපිට මොකද්ද තේරෙන්නේ? කෙමිස්ට්‍රි වල ටිකක් වැඩි මධ්‍යන්නයක් තියෙන 55 වගේ. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල ටිකක් ලේසි වගේ. ඇයි ඒ? හැමෝටම හොඳ ලකුණු ගණක් තිබිලා තියෙනවා. ඒකෙන් තමයි මධ්‍යන්නේ උඩට ඇවිල්ලා තියෙන්නේ. මැත්ස් වල ටිකක් අඩු මධ්‍යන්නයක් තියෙන. ඒක ඉතින් හැමදාම මැත්ස් වල ටිකක් අඩු මධ්‍යන්නයක් තියෙන හේතුව තමයි MCQ නෑනේ මැත්ස් වල. ඒක හේතුවක් වෙන්න පුළුවන්. එතකොට මැත්ස් වල ටිකක් අඩු මධ්‍යන්නයක්. ඒ කියන්නේ සාහිත්‍ය මට්ටමේ අමාරු වෙන්නත් ඇති. කෙමිස්ට්‍රි වල ටිකක් වැඩි එකක්. ගොඩක් අවුරුදු වල නම් මේ විෂයන් තුනට නම් ගොඩක් කලකට මධ්‍යන්නේ සහ සම්මතාපගමන මේ තියෙන සම්මතාපගමන ටික ගොඩක් කලකට මේ විදිහටම තමයි නෙවලට අර ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්. මෙයා ගැන හොයාගන්න නැහැ. පර්ෆෝමන්ස් බුක් එක තියෙනවා හැම අවුරුද්දෙම 18 17 හැම අවුරුද්දෙම 19 20 හැම අවුරුද්දෙම. ඒ හැම එකෙම බැලුවොත් ඔයාලට තේරෙයි සාමාන්‍යයෙන් ලංකාවෙන් 3-4කට විතරයි මැත්ස් වලට ඒකක් තියෙන්නේ. ගොඩක් කට්ටියට 100ට සැලකිය යුතු ප්‍රමාණයක් ෆේල් වෙනවා. තව 10කට 12කට විතර වගේ තමයි B එකක් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් උඩ 100ට 15කට විතර වගේ තමයි AB තියෙන්නේ. එච්චරයි. අනිත් කට්ටියට තියෙන COS නැත්නම් ගොඩාක් කට්ටිය ෆේල් සැලකිය යුතු ලොකු ප්‍රමාණයක් ෆේල් වෙනවා. එතකොට ඒක තමයි දැනට තියෙන තත්ත්වය. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ අගයන් තුනක් තමයි මධ්‍යන්නයට එන්නේ. ඒ වගේම මේ වගේ අගයන් ටිකක් තමයි සම්මත අපගමනයට එන්නේ. හරි. මම අපේ උදාහරණ ළමයි දෙන්නෙක් ගත්තා. ඒව සහ බීව. එතකොට ඒ දෙන්න මෙන්න මේ කියන විෂයන් තුනට ඒ අවුරුද්දේදී ගත්ත ලකුණු ටික තමයි මේ තියෙන්නේ. හරි. එතකොට එකතුවක් විදිහට ගත්තොත් නම් මේ අගයන් ටික එකතු කරාම අපිට හම්බ වෙනවා 246ක්. ඒ වගේම මේ අගයන් ටික එකතු කරත් අපිට හම්බ වෙනවා 250. ඒ කියන්නේ අපේ සාමාන්‍ය පන්ති වල අපි ප්‍රගතිවාර්තා ගන්නේ වැඩිම ලකුණු තියෙන එක්කෙනානේ. ඒතර පළවෙනියා වෙන්නේ. ඒතර අපි මෙයා පළවෙනියා කියලා හිතුවත් එහෙනම් මෙයා තමයි අපේ පන්තියේ පළවෙනියා. මෙයා තමයි අපේ පන්තියේ දෙවෙනියා වෙන්නේ. හරි. දැන් බලමු ඉසෙඩ්ඩාගේ හැදුවම මොකද වෙන්නේ කියලා. ඒතර අපි ඉසෙඩ්ඩාගේ හොයාගන්න අරගෙන අපි ඉස්සෙල්ලා හොයාගත්ත සමීකරණය. ඒතර අපි මේ 91ට අදාළ ඉසෙඩ්ඩාගේ හොයලා බලමු. මේ 91ට අදාළ. ඒතර මේක ඉසෙඩ් 91 කියලා ලියා ගන්න. මේ කොහොමද එන්නේ? 91 ඍණ මධ්‍යන්න අඩු කරන්න බෑ. මධ්‍යන්න එන්නේ 55යි. බෙදීම සිග්මා ඉන්නේ කීයද? 12යි. ඒතර මේක සුළු කරාම අපට එකක් හම්බෙයි 3ක් කියලා. අන්න ඔය විදියට අපිට මේ හැමෝටම ඉසෙඩ් අගයන් හොයාගන්න පුළුවන්. ඒතර 91ට අදාළ ඉසෙඩ් අගය 3යි. මේකට අදාළ ඉසෙඩ් අගය ඔයාලා හෙව්වොත් ඔයාලට හම්බ වෙයි 2යි කියලා. මොකද 45ට වඩා 77 කියන්නේ 77න් 45 ගියාම 32යි. 32 කියන්නේ 16ව දෙකක්. ඒතර 78යි 38යි කියන්නේ වෙනස 40යි. 40 කියන්නේ 20 වණන් දෙකක්. එහෙනම් මෙයාගේ මේකට එකතු වෙන ඉසෙඩ් අගය 2යි. ඒතර ඔය විදියටම අපිට මේ අගයන් තුනටත් ඉසෙඩ් අගයන් හොයාගන්න පුළුවන්. ඒතර 67ට අදාළව ඔයාලට ඉසෙඩ් අගයක් 1යි කියලා. 85ට අදාළව නම් ඔයාලට 2.5යි කියලා. මේකට අදාළව ඔයාලට 3ක් කියලා. ඒතර ඔයාලට මේ ඉසෙඩ් අගයන් වලට තේරෙනවා ඇති මේ සාමාන්‍යයෙන් වැඩි ලකුණක් ගත්තොත් ඒ වැඩි ලකුණට අදාළව අපිට සාමාන්‍යයෙන් සැලකිය යුතු ලොකු ඉසෙඩ් අගයක් හම්බ වෙනවා. මේ 98ක් ගත්තොත් ඉසෙඩ් අගයට 3ක් එකතු වෙනවා. එතකොට අපේ අන්තිම ඉසෙඩ් අගය අපි හදාගන්නේ. ඒ කියන්නේ මෙහෙම විෂයන් තුනටම අදාළ ඉසෙඩ් අගයන් වෙන වෙනම 3ක් හොයාගන්නවා. ඊට පස්සේ මේ දැන් විෂයන් 3යිනේ. ඒ විෂයන් තුනට අදාළ වෙන වෙනම ඉසෙඩ් අගයන් 3 එකතු කරලා 3ෙන් බෙදනවා. අර මධ්‍යන්න අපි ඉස්සෙල්ලා කතා කරපු මේ ඉසෙඩ් අගයේ මධ්‍යන්න හොයාගන්නවා. එතකොට මෙතනින් මෙයාගේ මධ්‍යන්න අපිට එනවා කීයද? මේ ටික එකතු කරාම 7ක් වෙනවා. 7 බෙදීම 3යි. කියන්නේ 2.3යි 3ක් වගේ නේ ආසන්න. 7 බෙදීම 3 කියන්නේ මෙතන එකතුව මේ දෙන්නගේ 4යි 6.5යි 6.5 බෙදීම 3. ඒ කියන්නේ 2.1යි 7යි වගේ. අන්න. ඔතන තමයි වෙනස තියෙන්නේ මේ. මෙයාගේ එකතුව අඩුයි. හැබැයි ඉසෙඩ් අගය වැඩි. මෙයාගේ එකතුව වැඩි. හැබැයි ඉසෙඩ් අගය අඩුයි. ඒතර සාමාන්‍යයෙන් නෝර වගේ දිස්ත්‍රික් එකක නම් මැත්ස් කරන ළමෙන් නම් සාමාන්‍යයෙන් මේක 2.3යි 3ක් තියෙන කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්ද නොවෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩාක් අවුරුද්දල සාමාන්‍යයෙන් නිකන් දිස්ත්‍රික් රැංක එක 8 වගේ කෙනෙක්. මේක සාමාන්‍යයෙන් නිකන් 15 වගේ කෙනෙක්. ඒතර හැබැයි එකතුව අඩුයි මෙයාගේ. මෙයාගේ එකතුව වැඩි. හැබැයි මෙයා දිස්ත්‍රික්කේ 8 වෙනියා. මෙයා දිස්ත්‍රික්කේ 15 වෙනියා. හැබැයි ඒ ලෙවල් අපිට හම්බෙන රිසල්ට්ස් වලින්. හැබැයි අපිට ස්කෝර් දෙද්දී නම්
මෙයාගේ ලකුණු එකතු වැඩි හින්දා මෙයා පන්තියේ පළවෙනියා. මෙයා පන්තියේ දෙවෙනියා. එතකොට ඇයි මේ වෙනස වෙලා තියෙන්නේ? හරි. එතකොට මෙතනදී ඔයාලට තේරෙනවා ඇති අපි මේ කෙමිස්ට්‍රි ලකුණු මේ දෙන්නගේ සසඳමු. මෙතන අපි ඉස්සර දැක්කා කෙමිස්ට්‍රි ටිකක් වැඩි මත් දෙන්නක් තියෙන හින්දා ඒ කියන්නේ අපිට ඒකෙන් තේරෙනවා කෙමිස්ට්‍රි පේපරේ සාධාරණ සාපේක්ෂව ටිකක් ලේසි පේපරයක් වෙන්න ඇති. එතකොට මෙයා මේ ලේසි පේපරේ හොඳට කරලා 91ක් තියෙනවා. හැබැයි මෙයා මොකද කරලා තියෙන්නේ? එයා ඒ ලේසි පේපරේ අවුල් කරගෙන නැත්තම් අපේ භාෂාවෙන් කියනවා නම් කෙලවගෙන. එහෙම නේද? එතකොට මෙයා ලේසි පේපර් එකක් අවුල් කරගෙන. ඒකෙන් හින්දා මේ එයාට හම්බෙන්නේ ඉසෙඩ්ඩාගේට එකයි. හැබැයි මේ බලන්න. මේක ටිකක් අමාරු පේපරයක් නේ. අමාරු පේපරේ මෙයා හොඳටම කරලා. දැන් 38ක් වගේ එකක් වෙනවා කියන්නේ ටිකක් අඩු ටිකක් අමාරු පේපරයක් වෙන්න බැදිනේ. හැබැයි යාය මැත්ස් වලට 98ක් කරගෙන. ඒතකොට මැත්ස් වලට 98ක් ගන්නවා කියන්නේ ලේසි පහසු චරිතයක් වෙන්නත් බෑ මෙයා. ඒතකොට ඒකට ඇට සෙඩ් එකට 3ක් එකතු වෙලා තියෙනවා. ඒතකොට මෙයාත් මේක හොඳට කරපු හින්දා සෙඩ් එකට 3ක් එකතු වෙනවා. හැබැයි මෙයාට මොකද වෙලා තියෙන්නේ? මෙයාට මැත්ස් වලට ලකුණු අඩුයි. හැබැයි එයා ඒතකොට අපිට තේරෙන්නේ මේක ටිකක් අමාරු පේපරයක් කියලා. එයා ඒ අමාරු පේපරේ අවුල් කරගෙන නැහැ. මොකද තාමත් 78ක් කියන්නේ ඒ එකක්. ඒතකොට මෙයාගේ රිසල්ට් එක ගත්තොත් මේ තියෙන ඇත්තටම ඒ 3ක්. මේ තියෙන ඇත්තටම ඒ දෙකයි B එකක්. එහෙමනේ. එතකොට මෙයා අර අමාරු පේපරේ අවුල් කරගෙන නැහැ. එයා සාමාන්‍යයෙන් හොඳ අර අපිට අපි වශයෙන් කරන අර මැච් එකක් ගහලා හොඳ ලකුණක් අරගෙන. මෙයා ඒ අමාරු පේපරේ හොඳටම කළා. හැබැයි මෙයාගේ තිබුණ වැරද්ද මොකද්ද? එයා තිබුණ වැරද්ද තමයි එයා මේ ලේසි පේපරේ අවුල් කරගෙන. එතකොට මෙතනින් අපිට ඉගෙන ගන්න තියෙන කාරණේ තමයි අපි කොහේ අපිට අපි ලියද්දී අපි ලියන පේපරේ ලේසිද අමාරු කියලා අපිට තේරෙනවනේ. එතකොට ලේසි පේපර් එකක් ආවොත් ඒකෙදී අපි සුළු සුළු මිස්ටේක්ස් කරගන්න හොඳ නැහැ. සමහරවිට අපි හැදුවම උත්තරේ MCQ එකට උත්තරේ 2. හැබැයි අපි කොටු කොලේ ගහද්දි එකට ගහනවා. අන්න ඔය වගේ වැරදි කරගන්න එපා. ඒතකොට වගේ වැරදි වෙන්නදී මේ එකතු වෙලා තියෙන මෙච්චරක් වෙනකම්. හරි. එතකොට අර ලේසි පේපර් එක වැරදි අඩුවෙන් කරගන්න. ඒ කියන්නේ පේපර් එක ලේසි කියලා දැනුණාට පස්සේ ඒ පේපරේ හොඳ අවධානයෙන් යුතුව හරි අවබෝධයෙන් ලියන්න. නැත්තම් මේ වගේ ලකුණු අඩුවීමක් වුණොත් ඒක ටිකක් බලපානවා වැඩි ඉසෙඩ්ඩගේට. හරි. ඒත් එක්කම අමාරු පේපර් එකක් ආවොත් අමාරු පේපර් එකක් ආවොත් හොඳ දේ තමයි පුළුවන් උපරිමයෙන් කරන එක. හැබැයි අමාරු පේපර් එකක් ආවොත් අපි කිසිම වෙලාවක වැටෙන්න හොඳ නැහැ. මෙන්න මෙයා වගේ පේපර් එකට ලියන්න ඕනේ. මෙයා පේපරේ අමාරු වුණා කියලා වැටිලා නැහැ. මැනේජ් කරගෙන හොඳට ලියලා. ඒකක් ගන්නම ලියලා අමාරු පේපර් වුණා. හැබැයි මෙයාට අඩුයි. ලකුණු 20ක් අඩුයි. සැලකතු ලොකු ප්‍රමාණය. එතකොට අමාරු පේපර් එකක් වුණත් කලබල වෙන්නේ නැතුව අපිට ලියන්න පුළුවන් ප්‍රමාණය ඒ සැලකුවේ ඔක්කොම ටික ලියලා එන්න එක තමයි හොඳම දේ. නිකන් උදාහරණයක් විදිහට හිතමු අපිට මැත්ස් ෆිසික්ස් වගේ කෙමිස්ට්‍රි වගේ එකක් ගත්තොත් අපි දැන් ස්ට්‍රක්චර්ඩ් 4යි එසේ 4යි ලියන්න ඕනේ. ඒතකොට එසේ 4ෙන් සමහරවිට 4ම ලියන්න බැරි වෙයි අමාරු වුණොත් එහෙම. නැත්නම් මැත්ස් වල ගත්තොත් නැත්නම් ප්‍රශ්න 5ක් ලියන්න බෑ. ඒතකොට ප්‍රශ්න 5ම ලියන්න බැරි වෙයි. මොකද පේපර් එක අමාරු හින්දා. ඒතකොට 5ම ලියන්න බැරි වුණොත් මොකද කරන්න වෙන්නේ? අපි 5ම ලියනවා කියන අදහස ඒ වෙලාවේ ඔළුවෙන් අතහැර ගන්න යනවා. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. හොඳට ලියන්න බෑ. අපි 5ම ලියනවා කියන එක අතහැරලා දාලා අපිට පුළුවන් ප්‍රමාණය ඒ වෙලාව ඇතුළත ලියන්න පුළුවන් උපරිමය ලියන්න ඕනේ. මම මගේ උදාහරණෙත් මේක ඇතුළතදීම කියන්න. ඒතර මටත් අපේ අවුරුද්දෙත් PO පේපරේ ටිකක් ලේසි. ඒකට හොඳට ලිව්වා. හැබැයි ඇප්ලයිඩ් පේපරේ චුට්ටක් අමාරු කියන්නත් බෑ. ඒ වෙලාවේ මට පොඩි ප්‍රශ්නයක් වුණා. එතකොට ඒ වෙලාවේ මම ඇත්තටම ප්‍රශ්න පහටම උත්තර ලිව්වේ නෑ. මම ලිව්වේ 3 භාග 2කට විතරයි. එතකොට ඒ 3 භාග 2කට විතරක් මම ඒ වෙලාවේ මැනේජ් කරගත්ත හින්දා මට හොඳ රිසල්ට් එකක් තිබ්බා. එතකොට අන්න ඒ වගේ එතකොට මම මගේ උදාහරණයක් කිව්වේ. දන්න උදාහරණයක් මම කිව්වේ. එතකොට ගොඩාක් අය එහෙම තමයි ඔය උඩ රෑන්ක් තියන අය ගොඩක් කරලා අන්න ඒ වගේ දෙයක් සමහරවිට වෙන්න පුළුවන්. කියන්නේ ඒ වගේ දෙයක් ඒ කට්ටියට සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. එතකොට අමාරු පේපර් එකක් ආවොත් ඒ වෙලාවේ ඒක අර මානසික වැටෙන්න හොඳ නැහැ. හොඳම දේ ඒ අමාරු පේපරේ අපි සම්පූර්ණ උත්තර ඔක්කොම ලියන්න කලබල වෙන්නේ නැතුව මොකද කලබල වුණොත් එන සුළු කිරීම වලදී කිසිම දෙයක් කරගන්න බැරි වෙන එකනේ. ඒතර කලබල වෙන්නේ නැතුව සංසුන් මනසින් ඒ වෙලාව තුළදී ලියන්න පුළුවන් උපරිම දේ ලියලා එන එක තමයි. මොකද ඇත්තටම ඔයා දක්ෂයෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ පැය තුන ඇතුළත කරන දේෙන් අපිව මනින්නේ. ඒතර ඒකින්ද අපි මේ පැය තුන හරි අවබෝධයෙන් හොඳට පාවිච්චි කරලා එන්නයි ඕනේ. එතකොට මම හිතනවා ඔයාලට මෙන්න මේ අයිඩියා එක ඔලුවට යන්නේ නැති කියලා
පන්තිය අර අපේ අර ප්‍රශ්නෙට නම් ඔන්න විසඳුමක් හමුණා. පන්තිය අර මෙහෙම රිසල්ට් එකක් ආවොත් එයාගේ කියන්නේ වැඩි එකතුවක් තිබිලා එයාට අඩු ඉසෙට් ඩගයක් තියෙන්නේ. හැබැයි අඩු එකතුවක් තිබිලා එයාට වැඩි ඉසෙට් ඩගයක් හම්බ වෙනවා. ඒතර අපි මේ වගේම තව උදාහරණයක් කතා කරමු. ඒතර ඒ උදාහරණය විදිහට නේද? ඒතර මේ වගේ මොකක් හරි වැරද්දක් කරගත්තොත් සමහරලාට එයාට එක්කෙනෙක් ඉංජිනේරින් යද්දී අනිත් එක්කෙනා සයන්ස් ෆැකල්ටියේ නවතින්නත් වෙන අවස්ථා තියෙනවා. මෙන්න මේ වගේ මොකක් හරි අපි විභාගය වැරද්දක් කරගත්තොත් අපි ඊළඟට ඒ උදාහරණෙත් කතා කරලා බලමු. හරි. ඊළඟ උදාහරණය බලමු. ඒතර මේ උදාහරණයෙන් පැහැදිලි වෙනවා සමහරලාට එක්කෙනෙක් සයන්ස් ෆැකල්ටි යනවා. අනිත් එක්කෙනා ඉංජිනේරින් ෆැකල්ටි යනවා. බලමු. අර විදිහටම තමයි මේ දෙන්න C සහ D කියන ළමයි දෙන්න මේ විෂයන් තුනට ගත්ත ලකුණු ටික තියෙන්නේ. ඒතර මේ අගයන් අර සූත්‍රයට ආදේශ කරොත් අපිට ඉසෙඩ් අගයන් ටික හොයාගන්න පුළුවන්. ඒතර මෙයා 55ක් නේ අරන් තියෙන්නේ. අපේ මධ්‍යයන්නෙත් 55යි. ඒතර මධ්‍යයන්නේ උඩ ඉන්නවා කියන්නේ නෑ ඉසෙඩ් අගය 0යි. අර හරි මැද ඉන්න කෙනෙක්. ඒතර ওই විදිහටම මේ හැමෝටම හොයාගත්තොත් මෙතනට ඉසෙඩ් අගය දෙකක් හම්බ වෙනවා. 88 තිබ්බොත් 38යි 50යි 2.5යි. මේකට තිබ්බොත් 3යි 69 කියන්නේ 1.5යි 58 කිව්වොත් 1යි. එතකොට මෙයාගේ ලකුණු එකතුව ගත්තොත් මෙතනදී අපිට ලකුණු එකතුවක් වෙනවා ලකුණු 220ක් කියලා. මෙයාගේ ලකුණු එකතුව ගත්තොත් 160යි 218යි. ඔන්න පන්තිය විදිහට ගත්තොත් නම් මෙයා පන්තියේ ඉස්සරහින් ඉන්න කෙනෙක් මෙයා පන්තියේ පස්සේ ඉන්න කෙනෙක්. මම උදාහරණයක් විදිහට කියනවා මෙයා තමයි එහෙනම් අපේ පන්තියේ නම් පළවෙනියා මෙයා තමයි දෙවෙනියා. ඒතර මෙයාත් පළවෙනියා වෙලා මෙයාත් පළවෙනියා යන්නේ කොහොමද කියලා මගෙන් අහන්න එපා. ඒතර මෙයා තුන්වෙනියා නැත්නම් මෙයා හතරවෙනියා වෙන්න ඇති. හරි. එතකොට අපි ඉසෙඩ් අගය බලමු. ඒතර ඉසෙඩ් අගය ගද්දී අපි දන්නවා මේ විෂයන් තුනට ගත්ත එක එක අගයන් ටික එකතු කරලා තුනෙන් බෙදනවා. ඒතර මෙයාගේ ඉසෙඩ් අගය එතන 4.5යි. එතකොට තුනෙන් බෙදුනම 1.5යි. මෙයාගේ ඉසෙඩ් අගය ගත්තම 4යි 5.5යි 1.8යි 3යි. එතකොට ඉසෙඩ් අගය මෙයාගෙන් දෙකක් තියෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් නෝරා වගේ දිස්ත්‍රික් එක නම් 1.5ක් කියන්නේ ගොඩක් වෙලාවට සාමාන්‍ය රෑන්ක් එක නිකන් 205 අන්න ඒ වගේ රෑන්ක් එකක්. මේවා හරිම වගේ නෙවෙයි අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. මම නිකන් අර දාලා අයිඩියා එකක් දෙන්නයි ඔයාලට මේ කියන්නේ මෙහෙම. ඒතර මේක සාමාන්‍යයෙන් 93 ඔන්න වගේ රෑන්ක් එකක්. එතකොට සාමාන්‍යයෙන් නෝරා වගේ දිස්ත්‍රික් එක නම් 93 වගේ රෑන්ක් එකක් කියන්නේ එයා ඉංජිනේරින් ෆැකල්ටි යනවා. පෙරාදිනේ ගොඩක් වෙලාට අහු වෙන්න පුළුවන් සමහරලාට පෙරාදිනේ හෝ නැත්නම් රුහුණ. ඔන්න ඉංජිනේරින් යන්න පුළුවන්. හැබැයි 205 වුණත් පෙරාදිනේ සයන්ස්. ඒතර මෙයාගේ එකතුව වැඩි. අපි පන්තියෙන් ගත්තොත් මෙයාට වඩා මෙයා එක ස්ථානයක් උඩින් ඉන්නේ නැත්නම් මෙයා පළවෙනි වුණොත් මෙයා දෙවෙනිය. හැබැයි අපි එක්සෑම් එක පැත්තෙන් ගත්තොත් A-level විභාගයෙන් ගත්තොත් මෙයා ඉස්සරහින් මෙයා කැම්පස් එනවා. මොකද මෙයාගේ ලකුණු එකතුව අඩු වෙලත් මෙයා ඉංජිනේරින් ෆැකල්ටි යනවා. හැබැයි මෙයාගේ ලකුණු එකතුව වැඩි වෙලත් එයාට යන්න වෙන්නේ සයන්ස් ෆැකල්ටි තමයි යන්න වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? අපි මේක බලමු ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. අපි දන්නවනේ කෙමිස්ට්‍රි වලට වැඩි මධ්‍යයන් නැති. ඒ කියන්නේ කෙමිස්ට්‍රි පේපරේ ලේසි පේපර් එකක් කියලා අපි ඉස්සෙල්ලා අඳුරගත්තා. එතකොට මෙයා මොකද මේ කරලා තින්නේ? ලේසි පේපරේ හොඳටම අවුල් කරගෙන 55යි තියෙන්නේ. ඒතර ඒකට 55 කියන්නේ අපේ මධ්‍යයන්ත් 55යිනේ. ඒතර මේ විෂය වෙනුවෙන් එයාට ඉසෙඩ් අගයට අගයක් එකතු වෙන්නේත් නැහැ. හරි. ඒතර තව ලකුණක් දෙකක් එහෙම අඩු වුණා නම් එහෙම රිනා ඉසෙඩ් අගයක් හැම. ඒතර මේකෙන් තව කැලක් අඩු වෙනවත් එක්ක. හරි. ඒතර මෙයා ඒ ලේසි පේපරේ හොඳට කරලා. හොඳටම කරලා. එතකොට මේකෙන් මොදලා තියෙන්නේ. අපි මේ තියෙන මැත්ස් එකනේ. ඒතර මැත්ස් එක ටිකක් අඩු වගේ යන්නේ තිබ්බේ. මධ්‍යයන්නේ. ඒතර මැත්ස් එක මෙයා හොඳට කරලා සාමාන්‍ය අමාරු පේපරයක් කියලා නේ අපි අඳුරගත්තේ. ඒතර මෙයා හොඳට කරලා. හැබැයි මෙයා අමාරු පේපරේ ගොඩාක් හොඳට කරලත් නැහැ. හැබැයි ගොඩාක් අවුල් කරගෙනත් නැහැ. මොකද අර මෙයාගෙන් දෙක සාපේක්ෂව බලුවොත් මෙයා සාමාන්‍යයෙන් හොඳට කරලා තිනවා. මෙයා ලේසි පේපරේ 55ක් ගන්න වෙලාවේ මෙයා අමාරු පේපරේ 58ක් කරගෙන. හොඳට විභාග ලියලා තිනවා මෙයාට සාපේක්ෂව. මොකද මෙයා ලේසි පේපරේ ගොඩාක් මවුල් කරගෙන මෙයා අමාරු පේපරේ සාමාන්‍ය සැලකියුතු මට්ටමේ හොඳට කරලා. මේ අර ලකුණු එක ළඟා ගියන් වුණාට මේකදී ඉසෙඩ් අගේ පැත්තෙන් බැලුවොත් මෙයාට ඉසෙඩ් අගේ 0යි එකතු වෙයි. කියන්නේ ඉසෙඩ් අගේට 0ක් එකතු වෙයි. මෙතනදී ඉසෙඩ් අගේට එකක් එකතු වෙනවා. මොකද ඒක අමාරු පේපරයක් නේද? සැලකියුතු මට්ටමේ හොඳ දෙයක් කරලා තියෙනවා. එතකොට මේ කතාවෙන් ඔයාලට තේරෙනවා
තොර මේ ඉසෙඩ් අගයන් දෙකේ වෙනසෙනුත් වලට තියෙනවා සහ රෑන්ක් දෙකේ වෙනසෙනුත් තියෙනවා. තොර මේ දිස්ත්‍රික් යනවා නම් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් දිස්ත්‍රික් වල මේ මම කියපු අතර ඉන්ජිනියරින් සහ සයන්ස් ෆැකල්ටි යන කතා ඇප්ලයි නොවෙන්න පුළුවන්. හැබැයි කැම්පස් එකේ යන්න පුළුවන් ෆැකල්ටි එක ඔයාලට මේ ඉසෙඩ් අගයන් දෙක බැලුවම නම් තේරෙනවා ලොකු වෙනසක් තියෙනවා කියලා. හරි. එතකොට මේකෙදිත් අර දෙයම නේද? මෙයා අමාරු පෙපරේ හොඳට කරාට ලේසි පෙපරේ අවුල් කරගෙන. මෙයා ලේසි පෙපරේ හොඳට කරලා හැබැයි අමාරු පෙපරේ හොඳටම අවුල් කරගෙන නැහැ. සෑමල කිසි මට්ටමින් හොඳට කරලා තියෙනවා. එතකොට අර අපි ඉස්සෙල්ලා කියපු දෙයම තමයි. ඒතොර මේ වගේ අපි අර වගේ පොඩි කියන්නේ අපි අතින් වෙන වැරදි වලින් අපිට යන්න පුළුවන් වෙන ඇත්තටම කියන්නේ සමහර කෙනෙක්ගේ ඉන්ජිනියරින් ෆැකල්ටි හෝ නැත්නම් මෙඩිසින් යන්න තියෙන සිහිනයක් වෙන්න පුළුවන්. ඒතොර ඒක සිහිනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒතොර ඒක ඊළඟ ෂයි එකක් කරොත් තව අවුරුද්දකින් ජීවිතේ පස්සට යනවා කියලා සමහරවිට කියන්නත් පුළුවන් ඉතින්. හරි. ඒතොර මේ හැම එකෙදිම මොකද වෙන්න ඕනේ? ඒතොර මේ හැම එකෙදිම ඔයාලට තේරෙනවා ලේසි පේපර් එකක් ආවොත් ඒකේ වරද්දන්න නැතුව හැමදේම හොඳට ලියන්න. ඒතොර ලේසි පේපර් එකක් આવොත් අර ගොඩාක් වෙලාවට අපි කරන දේවල් තමයි දැන් ගොඩක් වෙලාවට මැත්ස් වගේ පේපර් එකක් ගත්තොත් එහෙම පියවර වලට ගොඩාක් ලකුණු වෙන් වෙනවා. අපි පියවර ලියනකොට. ඒතොර ලේසි පේපර් එකක් આવොත් අපි පියවර අඩුවෙන් ලියුවොත් එහෙම වෙන්නේ අපි පියවරට හම්බෙන ලකුණු ගන්න කැපෙන හින්දා ඒතොර අපේ ලකුණු අඩු වෙනවා. එතකොට ඒක අපරාධයක්. ඇයි ඒ? අපි ඒතොර ඉසෙඩ් අගෙන් තමයි ඒක ගොඩක් වෙලාවට බලපාන්නේ. මොකද ලේසි පේපර් එකකදී මේ තියෙන්නේ ලේසි පේපර් එකකදී අවුල් කරගත්තොත් ඒක ටිකක් බලපෑම වැඩි. හරි. ඒතකොට අමාරු පේපර් එකක් આવොත් පියවර ගැන හොඳ සැලකිල්ලක් දාන ගමන් අපි හැම වෙලේම වැඩි අවධානයක් දෙන්න ඕනේ ගානේ හරි උත්තරේ ගන්න. ඒතකොට ලේසි පේපර් එකක් આવොත් ඒතකොට ලේසි පේපර් කියන්නේ ගානේ හරි උත්තරය අපිට ගොඩක් වෙලාවට ගන්න පුළුවන් කියලානේ. ඒතකොට ඒ වෙලාවේදී බලන්න ඕනේ හොඳට පියවර ඇතුළු සුළු කිරීම වරද්දන්න ඕනේ පේපර් එක ලියන්න. අන්න ඒ දේවල් තමයි මේ ඉසෙඩ් අගයත් එක්ක අපිට ඉගෙන ගන්න තියෙන දේවල්. ඒ දේවල් ගැන අවබෝධයෙන් ඉගෙන ගන්න. ඒත් එක්කම ඔයාලට මේක බැලුවම තේරෙනවා ඇති අර විෂයන් තුන සමගාමීව කරන්න ඕනේ. එක විෂයක් හොඳටම කරලා දැන් උදාහරණයක් විදිහට තමයි මේ කෙමිස්ට්‍රි විෂය අපි අවුල් කරගෙන තිබ්බොත් දැන් මේ අවුරුද්ද තේරෙනවනේ කෙමිස්ට්‍රි වලින් තමයි ඔය වෙන කතාව වෙන්නේ කියලා. ඒතර අපි කෙමිස්ට්‍රි අවුල් කරගෙන එහෙම තිබ්බනම් වැඩක් නැහැ. මේ දෙක අපි කොච්චර හොඳට කරත් එයා මැත්ස් එක කොච්චර හොඳට කරත් කෙමිස්ට්‍රි එක අවුල් නම් ඉසෙඩ් එක පල්ලෙහාට යනවා. එතකොට අර විෂයන් එක විෂයක් හොඳටම කරලා අනිත් විෂයන් දෙක අතාරින්නත් බෑ. විෂයන් දෙකක් හොඳට කරලා ඉතුරු විෂය අතාරින්නත් බෑ. එතකොට විෂයන් තුනම සමගාමීව හොඳට කියන්නේ තුනෙන්ම හොඳ ලකුණක් ගන්න මහන්සි වෙන්නයි ඕනේ. එතකොට එක විෂයක් හොඳට පුළුවන් නම් අපිට ඒකට යොදන කාලය ටිකක් අඩු කරලා අනිත් විෂයන් වලට ටිකක් වැඩි කාලයක් යොදවන්න පුළුවන්. එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. අර විෂයන් තුනටම සමාන කාලය යොදන්න ඕන කියලා කියනවා නෙමෙයි මේ. එක විෂයක් හොඳට පුළුවන් නම් ඒ විෂයෙන් අපි හම්බෙන වාසිය අනිත් විෂයන් දෙකට යොදා ගන්න. හැබැයි අර ඒ විෂය පුළුවන් කියලා ඒක සම්පූර්ණයෙන් අතහැරලා දාන්න එපා. මොකද ඒක විෂයන් අර වැඩිපුර කියන්නේ ඕවර් කොන්ෆිඩන්ස් වෙන්න හොඳ නැහැ. කියන්නේ පුළුවන් නම් ඒකත් ප්‍රැක්ටිස් කරන්න හැම නිතරම ගණන් හදන්න. තියරි බලන්න. එතකොට ඒක අර හොඳට පුළුවන් වුණා කියලා අනිත් විෂයන් දෙක විතරක් ෆෝකස් කරලා මං කියන්නේ අපි ගොඩක් කරලා දැකන දෙයක් තමයි එක විෂයක් හොඳට පුළුවන් වුණා තන ඒ විෂය අමතක කරලා දාලා අනිත් විෂයන් දෙකට විතරක් ෆෝකස් එක දීලා ඉන්නවා. එතකොට එන්නේ අර එතකොට ඒ විෂය පහළට යනවා. අපරාධය. ඒකෙන්ද විෂයන් තුනම සමගාමීව කරන්න පුළුවන් නම් සමාන කාලය යොදන්න. එක විෂයක් වැඩිපුර පුළුවන් නම් ඒ විෂයේ තියෙන වාසිය අනිත් විෂයන් දෙකට යොදා ගන්න. විභාගය ලියන වෙලාවෙදිත් හරි අවබෝධයෙන් මෙන්න මේ මං හිතනවා දැන් ඔයාලට තේරෙන විභාග ලියන වෙලාවෙදිත් අපි කොහොමද මේ මානසික මට්ටම හදාගෙන තියාගන්න ඕනේ කියලා. අමාරු පේපර් එකක් આવොත් බය වෙන්න දෙයක් නැහැ. අමාරු පේපර් එකක් આવොත් ඔයා ඒක සැලකිය යුතු මට්ටමේ හොඳට කරන්න. මේ එතකොට ඔයාලට තේරෙනවා ඒක ඉසෙඩ් එකේ පැත්තෙන් අපිට වාසි. ලේසි පේපර් එකක් આવොත් අර ගොඩක් සතුට වෙන්න යන්න හදන්න එපා ඒ වෙලාවේ. ලේසි පේපර් එකක් આવොත් පියවර හොඳට ලියන්න සුළු කිරීම ආයෙ දෙපාරක් චෙක් කරලා බලන්න. ඒ පියවර හරියට ලියලා තියෙන බලන්න සුළු කිරීම අන්තිම උත්තර දෙපාර චෙක් කරලා බලන්න. හරි උත්තරද මේ හරිම උත්තරද මේ තියෙන්නේ කියලා. කොහේ හරි තැනක වැරද්දක් කියලා දිනා නම් ඒ වැරද්ද මග අරවා ගන්න. MCQ ගහද්දී අපි හදා ගන්න උත්තරේමද කටුකොලේ ගහන්නේ කියලා බලන්න. අන්න ඔය වගේ වැරදි තමයි ගොඩක් වෙලාට එන්නේ. ඒකෙත් එක්කම හරි ප්‍රශ්න අංකෙම උත්තරේද අපි මේ ගහන්නේ. ඒතකොට ගොඩක් වෙලාට අපි දැකලා තියෙන සමහරට අන්තිම උත්තරේට අපි පීලවලට ගහගෙන යද්දි කටුකොලේ එක කැල්ලක් ඉතුරු. ඒ කියන්නේ අපි කොහේ හරි තැනක ප්‍රශ්නයක් මග ඇරලා තමයි ගහලා තියෙන්නේ. ඒතකොට කලබල වෙනවා. ඒතකොට අන්න ඒ වගේ දේවල් කරගන්න එපා. සංසුන් මනසෙන් විභාගයට මුහුණ දෙන්න. එතකොට අපි අද කතා කරේ ඉසෙඩ් අගය සම්බන්ධව ඒක කොහොමද හොයන්නේ සහ ඒක අපේ ඒක දැනුම ඒ ආශ්‍රිත දැනුම අපි කොහොමද විභාග ලියන්න පාවිච්චි කරන්නේ කියලා. එතකොට
මේ වීඩියෝ එක අපිට කරන්න අපිට මේ ලකුණු සහ ඒ අදාළ දත්ත සහ හැමදේම අපිට ලබා දීලා අපිට ලොකු උදව්වක් කරා අපේ පැන්ට්ලින් පෙරේරා සර්. ඒතර සර්ටත් අපි ස්තුති පළ කරන්න කැමතියි මේ අවස්ථාවේදී. එතකොට අපි මේ වීඩියෝ එකත් එක්කම තවත් වීඩියෝ එකකින් එහෙනම් තවත් දවසක හම්බ වෙමු. Thank you.